තිරුවන් සරණයි සත්පුරුෂ පින්වත්නි. අභිධර්මයේ උගන්වන පාඩම් මාලාවේ 9 වෙනි පාඩමයි අද කරන්නට සූදානම් වෙන්නේ. අද දවසේදී කාම සෝබන සිත් 24 දෙවෙනි පාඩමයි කෙරෙන්නේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, මේ වෙනකොට ඔය ඇත්තෝ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතරක් ඇති බවත්, එයින් චිත්ත පරමාර්ථයේ සිත් 89ක් විස්තර වශයෙන් 121ක් තියෙන බවත් දැන ඉගෙන ගත්තා. පින්වන්තෝ ඒත් ඒ වගේම සිත් 89 කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර විදිහට බෙදෙන ආකාරයත් සත්පුරුෂ පින්වත්නි කාමාවචර සිත් 54ක් තියෙන බවත්, එයින් සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාදවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, සරපවස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම, දැඩි ලෝභය, තරහව, මිත්‍යා දෘෂ්ටිය කියන ඒ දස අකුසල කර්මපතයන් සිද්ධ වෙන්නේ අකුසල සිත් 12න් බවත් දැන ඉගෙන ගත්තා. ඒ අකුසල සිත් 12 ලෝභ මෝහ වශයෙන් 8කුත්, දෝෂ මෝහ වශයෙන් 2කුත්, මෝහ වශයෙන් 2කුත් විදියට හේතු යෙදෙන ආකාරයට ඉගෙන ගත්තා. ඉන්පස්සේ ඒ අකුසල සිත් 12 විපාක විදියට හේතු යෙදෙන්නේ නැතිව යෙදෙන පින්වත්නි අකුසල විපාක සිත් 7ත් ඉගෙන ගත්තා. ඒ වගේම ඔය ඇත්තෝ කාමසෝබන සිත් 24 අටමහා කුසල් සිත්වල විපාක විදියට හේතු යෙදෙන්නේ නැති කුසල විපාක සිත් 8ත් ඉගෙන ගත්තා. සියලු පෘථග්ජනයින්ටත් ඇතිවන ඒ හේතුක ක්‍රියාසිත 3න් 2ක් පෘථග්ජනයින්ටත් ඇතිවන ඒ පංචද්වාර වචන, මනෝද්වාර වචන සිත් 2ක්, ඒ වගේම රහතන් වහන්සේලාට විතරක්ම ඇතිවන හසිතෝපාද සිතත් කියන සියලු උතුමන්ට ඇතිවන ක්‍රියාසිත 2ක් විදිහට, ඒ වගේම රහතන් වහන්සේලාට පමණක් ඇතිවන හසිතෝපාසිත විදිහට ක්‍රියාසිත 3ක් ඉගෙන ගත්තා. පින්වත්නි, ඉන්පස්සේ පින්වන්තෝ ඒතු කාමසෝබන සිත් 24ටයි ආවේ. කාමසෝබන සිත් 24න් කාමාවචර මහා කුසල සිත් 8 ඉගෙන ගත්තා. එතනදී අලෝභය, අදෝසය කියන හේතු 2ක් යෙත්න සිතුත්, අලෝභ, අදෝස, අමෝහ කියන හේතු 3ම යෙත්න සිතුත්, සෝමනස්ස, උපේක්ඛා විදිහට මෙහෙවීමක් ඇති නැති විදිහට ඔය ඇත්තෝ ඉගෙන ගත්තා. අද තියෙන්නේ පින්වත්නි ඒ දැන ඉගෙන ගත්ත කාමාවචර මහා කුසල් සිත් 8 විපාක සිත් 8ත් ක්‍රියා සිත් 8ත් ඉගෙන ගන්නට. කාමාවචර
මහා කුසාසිත 8ට හේතු යෙදෙන විපාකසිත 8ක් තියෙනවා. හේතු යෙදෙන්නේ නැති විපාකසිත 8කුත් තියෙනවා. හේතු යෙදෙන්නේ නැති විපාකසිත 8 අහේතුක කුසල විපාකසිත වලදී ඔය සත්පුරුෂෝ ඉගෙන ගත්තා. දැන් අද හේතු යෙදෙන මේ කාමාවචර කාමසෝපන මහා කුසාසිත 8 විපාකසිත 8යි ඉගෙන ගන්න තියෙන්නේ. පින්වත්නි, ඒ සිත් 8 වෙන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසාසිතට ඒ විදිහටම යෙදෙන විපාකසිත. ඒ වගේම සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික කුසාසිතට ලැබෙන ඒ විදිහටම තියෙන ක්‍රියා මේ විපාකසිත. ඒ වගේම සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංකාරික කුසාසිතට ඒ විදිහටම ලැබෙන විපාකසිත. සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංකාරික කුසාසිතට ඒ විදිහටම ලැබෙන විපාකසිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසාසිතට ඒ විදිහටම ලැබෙන විපාකසිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංකාරික කුසාසිතට ඒ විදිහටම ලැබෙන විපාකසිත. උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත අසංකාරික කුසාසිතට ඒ විදිහටම ලැබෙන විපාකසිත. උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත සසංකාරික කුසාසිතට ඒ විදිහටම ලැබෙන පින්වත්නි විපාකසිත කියන මේ විපාකසිත 8යි. එතකොට අටමහා කුසාසිත 8ට ලැබෙන විපාකසිත 8න් පින්වත්නි කුසල විපාක විදිහට ලැබෙන හේතු කිසිම දෙයක් යෙදෙන්නේ නැති, ඒ කියන්නේ ලෝභ දේශ මොහ අලෝභ දෝෂ සමෝහ කියන හේතු වලින් කුසාසිත වලට අලෝභ දෝෂ සමෝහ හේතු යෙදෙන්නේ. ඒ හේතු යෙදෙන්නේ නැති අහේතුක කුසල විපාකසිත 8ත් ඔයතු මීට කලින් ඉගෙන ගත්තා. දැන් අද ඒ කුසල විපාක හේතු යෙදෙන සිත් ටික ඉගෙන ගද්දී පින්වත්නි ඔයතු පටලවා ගන්න නැති වෙන්න මේ කවුන මතක් කරන්නට ඕන. සාමාන්‍යයෙන් ඔය ඇත්තන්ගේ ඇස කන නාසය දිව ශරීරය කියන ඒ ආයතන වලට අරමුණු හමු වෙනකොට ඒ රූප ශබ්ද ආදී අරමුණු වල ප්‍රියමනාප ඉෂ්ට වූ අරමුණු හමු වෙද්දී චක්කු විඥාන සෝත විඥාන ආදී විදිහට ඇති වෙන්නේ මේ කුසාසිත වල හේතු යෙදෙන්නේ නැති විපාකසිත 8යි. ඒ වුණාට දැන් මේ කියවෙන මේ විපාකසිත 8 පින්වත්නි ඒ කුසල කර්මයන්ගේ විපාක විදිහට හේතු යෙදින සිත් තමයි හම්බ වෙන්නේ. මෙතනදී මහා විපාකසිත 8ටම පින්වත්නි ප්‍රතිසන්දි විපාක ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ මේ සිත් 8ටම ඊළඟට තැනක උප්පත්තිය ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. කාම සුගති පින්වත්නි 7ක් තියෙනවා. ඔයත් දැන්ටමත් දන්නවා නරක තිරිසන් ප්‍රේත අසුර කියන ඒ 4ත් මනුස්ස භූමියත් චාතුරු මහරජකී තාවතින්සය යාමේතු ස්ත්‍රී නිර්මාණරතිය පානිම්මිත වසවර්තිය කියන ඒ දිව්‍ය ලෝක 6ත් කියන මේ 11 පින්වත්නි කාම භූමි 11 මේ කාම භූමි 7න්
දුගති 4 අයින් කළාම සුගති 7ක් තියෙනවා. එතකොට ඒ සුගති 7 වෙන්නේ මනුස්ස භූමියත් චාතුරු මහා රාජකීය තාවතින්සේ යාමේතුස්තේ නිර්මාරතිය පානිම්මිත වසවර්තිය කියන දිව්‍ය ලෝක 6ක්. පින්වත්නි මේ කාම සුගතියේ ප්‍රතිසන්දියක් ලබා දෙන්න පුළුවන් මේ මහා විපාකසිත 8න් ප්‍රතිසන්දිය ලබා දෙද්දී චුතිය සමගම ඒ චුතිය සිද්ධ වන වර්තමාන මානාසන්න චිත්ත වීතියේ චුතියට පෙර ඇතිවන ජවන්සිතට ඒ ජවන්සිතකට විපාකයක් විදිහට පින්වත්නි මේ කාමාවචර කුසල ජවනයක් නම් ඇති වුනේ ප්‍රතිසන්දි විපාකසිත පහළ වෙනවා. මේ විපාකසිත ලැබෙන්නේ කුසල කර්ම ශක්තියට අනුකූලවමයි. නුවණ යෙදීම හෝ නොයෙදීම මත මේ කුසාසිත අපිට කොටස් 4කට බෙදන්න පුළුවන්. ඒක ඥාන සම්පයුක්ත වීම හෝ ඥාන විප්‍රයුක්ත වීම මත මේ කුසාසිත ති හේතුක උත්කෘෂ්ඨ ති හේතුක ඕමක ද්වි හේතුක උත්කෘෂ්ඨ ද්වි හේතුක ඕමක විදිහට පින්වත්නි 4 ආකාරයකට බෙදන්න පුළුවන්. මෙතනදී අලෝභ දෝස සමෝහ කියන මේ හේතු තුන යෙදෙන පින්වත්නි ති හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක ප්‍රතිසන්දි විපාක විදිහට නුවණ සමග යෙත්න මේ ති හේතුක හින්ද ඥාන සම්පයුක්ත මහා විපාකසෙත් 4න් එකක් උපදිනවා. ඒකිනා කාම සුගතියේ උපත් ලැබලා විපාක ආනිසංස විදිහට අති විශාල ලෞකික සැප සම්පත් රාශියක් ලබනවා. අලෝභයේ අදෝසේ අමෝහයේ කියන හේතු තුනම උත්කෘෂ්ඨ කුසල කර්මයක ප්‍රතිසන්දි විපාක විදිහට පින්වත්නි පහළ වුණාම ඔහු මනුස්ස භූමිය චාතුරු මහරජකේ තාවතින්සේ යාමේතුස්තේ නිර්මාරතිය පානිම්මිත වසවර්තිය කියන මේ සුගති හතේ ඊටාම ප්‍රබල ලෞකික සැප සම්පත් ලබනවා. භවභෝග සම්පත් ලැබෙනවා. පිරිස් බලය ලැබෙනවා. පින්වත්නි ඒව ලැබෙන්නේ ඒව ලැබෙන විදිහේ කර්ම කරගත්තාම ඒ කියන්නේ භවභෝග සම්පත් ලැබෙන පිරිස් බලය ලැබෙන පින්කම් කරගෙන නුවණත් දියුණු කරගනිමින් භාවනාදියත් වඩමින් විශේෂයෙන්ම ප්‍රාර්ථනා බලයකුත් ඇතිව උප්පත්තිය ලැබනකොට ඒ අයට කල්යාණ මිත්‍රයෝ ලැබෙනවා. පින්වත්නි බොහෝ ප්‍රයෝජන සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම භාවනා වඩලා ධ්‍යාන උපදවා ගන්නට මාර්ගඵල උපදවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ විදිහට මුහු කුරා ගිය නුවණක් තියෙන අයටයි. ධ්‍යාන උපදවා ගන්නට මාර්ගඵල ලබන්නට අනිවාර්යයෙන්ම ති හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕන. මේ කවුන විස්තර කියනකොට දසපාරමිතා මෙතෙන්ට සම්බන්ධ කරගන්න ඕනේ. දසපාරමිතා 1 පින්වත්නි කොහොමද හේතු සම්පත් මුහු පුරා යමින් විපාක ශක්තියත් ලැබමින් ඒකිනා මාර්ගඵල අවබෝධ කරගැනීමේ අවස්ථාව වෙනකොට බෝධිපාශික ධර්ම යෙදෙමින් ඒ කටයුතු සිද්ධ වෙන විදිහ වෙනම විස්තර වශයෙන් ඔබට කියලා දෙන්න ඕන කරුණා. පින්වත්නි
අනිවාර්යයෙන්ම ති හේතුක ප්‍රතිසන්දියක් තිබුණොත් පමණයි ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නුවණ දියුණු වෙන්නේ නැතුව ස්වල්ප දැනුමක් ඇතිව කරන කුසලයට ති හේතුක ප්‍රතිසන්දියක් ලබා දෙන්න ශක්තියක් නැහැ. සමහරුන් නුවණ දියුණු වෙන්නේ නැතුව ස්වල්ප ඥානයක් ස්වල්ප දැනුමක් ඇතිව කුසල් කර ගන්නවා. ඒ කුසලයට ති හේතුක ප්‍රතිසන්දියක් ලබා දෙන්න බෑ. එයින් ලැබෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක්. එතකොට ප්‍රතිසන්දියේ විදිහට ලැබෙන්නේ ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් 4න් එකක්. ඥාන සම්පයුක්ත මහා විපාක සිත් 4 ලැබෙන්නේ නුවණ දුර්වල හින්දා. ඒකේනා මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබලා අර ති හේතුක උත්කෘෂ්ඨ කුසල විපාක ලැබුව අයට වගේ නැති වුණාට ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් 4න් එකකින් උප්පත්තිය ලැබුව ඒ කෙනාට ස්වල්ප සැප සම්පත් ලැබලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒ සම්පත් ලබා ගන්න බොහෝ වෙහසක් මහන්සියක් ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයේ කියලා කියන්නේ අලෝභ අදෝස කියන හේතු දෙක විතරක් බලවත්ව යෙදෙන ඥාන විප්‍රයුක්ත සිත් 4න් උපත ලබන පුද්ගලයන්ට. එතකොට අලෝභ අදෝස කියන හේතු දෙක බලවත්ව යෙදිලා ඥාන විප්‍රයුක්ත සිත් 4න් එකකින් ප්‍රතිසන්දිය ලබන මේ අයගේ ස්වභාවයත් හරියට හැම අතකින්ම දුර්වල ති හේතුකයට සමානයි. පින්වත්නි, අපි දැන් කිව්වා ති හේතුක උත්කෘෂ්ඨ, ති හේතුක ඕමක, ද්වි හේතුක උත්කෘෂ්ඨ කියන තුන් දෙනා ගැන. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ ද්වි හේතුක ඕමක කියන පුද්ගලයා. පින්වත්නි, අංග විකල මන්දබුද්ධිකාදී විදිහට සමහරුන් බොහොම දුක්ඛිත උප්පත්ති ලබනවා, බොහොම අසරණ උප්පත්ති ලබනවා. එහෙම අසරණ දුක්ඛිත උප්පත්ති ලබන්නේ දුර්වලව යෙදෙන අලෝභ අදෝස කියන හේතු තියෙන මේ ඥාන විප්‍රයුක්ත සිතකින් කරන ලද කුසල කර්ම බලය නිසා. මනුස්ස භූමියේ උප්පත්තිය ලැබුවා. හැබැයි ඒ උප්පත්තිය ලැබුවේ ප්‍රතිසන්දි විඥානයේ විදිහට ඔහුට ලැබුණේ කලින් භවයේ හෝ ඊට කලින් භවවලට සම්බන්ධ ආසන්න ආචින්න කටත්තා කර්ම අතරේ ඒ දුර්වල ඥාන විප්‍රයුක්ත සිතේ යෙත්නු අලෝභ අදෝසයන් එක්ක ඒ ලැබුණු විපාක විඥානය අහේතුක සුගති ප්‍රතිසන්දිය ලැබුව අයට යහපත් ප්‍රියමනාප ඉෂ්ට අරමුණු හම්බ වුණාට ඔහුට ඒ වගේ සතුට වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු අතර උප්පත්තිය ලැබීමෙන් අනිත් අයට වගේ උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මහා විපාක සිත් 8න් ප්‍රතිසන්දිය ලැබූ අයට කර්ම ශක්තිය තියෙන තාක් කාලයක් පින්වත්නි ප්‍රවෘත්ති විපාක විදිහට මේ මහා විපාක සිත් 8 කර්මයට අනුකූලව හට ගන්නවා. එතකොට මහා විපාක සිත් 8න් ප්‍රතිසන්දිය ලැබපු අයට ජීවත් වෙන්නට උපරිම ආයු කාලයේ කර්ම ශක්තිය ඇති තාක් කාලයක්. ඒ වගේම
ඒ පෙර භවවල පින්වත්නි කුසල කර්මයන් කරගෙන කරගත් ඒ වාගේ විපාකය ලබා දෙන්නට විපාක ලැබෙන තාක් කාලයක් ප්‍රවෘත්ති විපාක විදිහට ඒ කියන්නේ ප්‍රතිසන්දියේ පටන් චුතිය දක්වා අතරමැද කාලෙට මේ මහා විපාක සිත් 8 කර්මයට අනුකූලව ඇති වෙනවා. ති හේතුක උත්කෘෂ්ඨ කුසල් කරපු අයට විපාක ආනිසංස විදිහට විවිධ සැප සම්පත් ලැබෙනවා. ඉතින්දී මේ මහා විපාක සිත් 4 අතිශයින්ම ඒ ඇයට මහෝපකාරී වෙනවා. පින්වත්නි සෝමනස්ස විදිහට ඥාන සම්පයුක්ත සිත් දෙකෙත් ඒ වගේම උපේක්ඛා විදිහට ඥාන සම්පයුක්ත සිත් දෙකෙත් විපාක. ඥාන සම්පයුක්තව ඊතා බලවත්ව උත්කෘෂ්ඨව ඥාන සම්පයුක්ත උත්කෘෂ්ඨ කුසල සිත් ඇතිව කටයුතු කරපු ඒ අතීතයේ පෙරපින් තියෙන පුබ්බේව කත පුඤ්ඤතා ඊතම් මංගල මුත්තමන් විදිහට පෙරපින් ඇති ඒ මංගල කාරණාව හින්දා ඒ ඇත්තන්ට පින්වත්නි විශාල වශයෙන් සැප සම්පත් ලැබෙනවා. ඒ ඇත්තන්ට බොහොම ප්‍රියමනාප යහපත් අරමුණු හම්බ වෙන්නේ. යුද්ධ කලකෝලාහල ආදී කරදර පීඩා තියෙන තැන්වලට ඒ ඇත්තු යොමු වෙන්නේ නැහැ. ඒ ඇත්තන්ට බොහොම ප්‍රියමනාප දේවල් හමු වෙනවා. එහෙම යොමු වෙනවා නම් එතෙන්දී අතීත අකුසල විපාකයෝ මතුවෙන්නේ. ඒ වගේම චක්කු විඥාන ආදී විදිහට හේතු යෙදෙන්නේ නැති මේ කුසාසිත 8 කුසල විපාකයොත් පින්වත්නි පළමුව හටගෙන එයින් ඇතිවන සතුට විඳින්න පුළුවන්කමත් ලැබෙනවා. අහේතුක කුසල විපාක සිතුත් මේ කාමාවචර හේතු යෙදෙන කුසල විපාක සිතුත් විදිහට සිත් 16ක්ම මේ අටමහා කුසල සිත්වල විපාක විදිහට ලැබෙනවා. ඒවා පින්වත්නි විපාක වශයෙන් ලැබෙන කුසල කර්ම සිත්. එතකොට මේ කර්ම සිත් 8ට හේතු යෙදෙන විපාක සිත් 8කුත් හේතු යෙදෙන්නේ නැති චක්ක විඥාන සෝත විඥාන ආදී විදිහට සිත් 8කුත් විදිහට සිත් 16ක් හම්බ වෙනවා. පින්වත්නි ඔය ඇත්තෝ අපි මිනිස්සයෝ සියලු දේවවරු සියලු බ්‍රහ්මයෝ ඒ වගේම සියලු සතර අපාගත සත්වයෝ මේ සංසාර ගමන් මගේ සැරිසරන සියලුම සාංශාරික සත්වයෝ විවිධ තැන්වලදී කරපු කුසල කර්මයෝ අකුසල කර්මයෝ මිශ්‍රව තියෙන්නේ. ඒ නිසා ප්‍රවෘත්ති විපාක විදිහට මේ අහේතුක අකුසල විපාක සිත් 7ත් අහේතුක කුසල විපාක සිත් 8ත් මේ සහේතුක මහා විපාක සිත් 8ත් කියන විපාක සිත් 23ම ඔබටත් අපටත් ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේලා පසේ බුදු පියාණන් වහන්සේලා ආදී සියලු ආර්යයන් වහන්සේලාටත් මේ විපාක සිත් 23ම හම්බ වෙනවා. දීර්ඝ සංසාරයේදී කරගෙන තියෙන කුසල අකුසල ආදී කවුණ හින්දා පින්වත්නි මේ විපාක සිත් 23ම හම්බ වෙනවා. කාමාවචර කුසල සිත් 8 විපාක සිත් 8 තමයි දැන් ඔය සත්පුරුෂය ඉගෙන ගත්තේ. දැන් පින්වත්නි එතනම තියවුණු ක්‍රියාසිත 8යි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික ක්‍රියාසිත සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික ක්‍රියාසිත සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංකාරික ක්‍රියාසිත සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංකාරික ක්‍රියාසිත උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික ක්‍රියාසිත
උපේක්ඛා සහගත ඥාන සම්පයුත් සසංකාරික ක්‍රියාසිත. උපේක්ඛා සහගත ඥාන විප්පයුත් අසංකාරික ක්‍රියාසිත. උපේක්ඛා සහගත ඥාන විප්පයුත් සසංකාරික ක්‍රියාසිත. පින්වත්නි මේ කිව්වේ මහා ක්‍රියාසිත 8යි. මහා කුසාසිත 8ට බොහෝ සෙයින් හැම අතින්ම මේ ක්‍රියාසිත 8 සමානයි. හැබැයි මේ ක්‍රියාසිත 8 විශේෂත්වය වෙන්නේ මහා කුසාසිත 8ට විපාක ශක්තියක් තිබ්බාට මේට විපාක ශක්තියක් නැති නිසා. මොකද මේ ක්‍රියාසිත 8 ඇති වෙන්නේ රහතන් වහන්සේලාට. රහත් වෙනකොටම කර්ම සේවන හින්දා ඉන් පස්සේ ඇතිවන හැම කුසාසිතක්ම විපාක සත්‍යයක් ලබා දෙන්නේ නැති ක්‍රියාසිත පමණක් වෙනවා. ක්‍රියාසිත ඇති වෙන්නේ කර්ම සේ කරපු පින්වන්ත රහතන් වහන්සේලාට විතරයි. පෘථග්ජන වුණු ඔය ඇත්තන්ට සියලු ඒ පෘථග්ජනයින්ට සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ගඵලලාභීන්ට මේ ක්‍රියාසිත පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගාමී උතුමන්ට සකදාගාමී උතුමන්ට සෝවාන් උතුමන්ට මේ ක්‍රියාසිත ඇති වෙන්නේ නැහැ. ඒ වගේම දෙවියන්ට බ්‍රහ්මයන්ට සතර අපාගත ඇත්තන්ට මිනිස්සුන්ට මේ ක්‍රියාසිත ඇති වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ පසේ බුදු පියාණන් වහන්සේ මහරහතන් වහන්සේලාට පින්වත්නි නැවත ඊළඟ භවයක් නැහැ. මතු භවයක් නැහැ. ඒ නිසාම ඒ උත්තමයන් වහන්සේලාට කුසාසිත විදිහට ලැබෙන්නේ මෙන්න මේ ක්‍රියාසිතුයි. බුදු පියාණන් වහන්සේට ඒ වාගේම පසේ බුදු පියාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට කුසාසිත වෙනුවට විපාක ශක්තියක් නැති මේ ක්‍රියාසිත තමයි ඇති වෙන්නේ. මේ ක්‍රියාසිත අත්ෙන් එකක් කැමැති අකමැති ඒ ස්ථානිෂ්ඨ අරමුණු හමු වුණාම පහළ වෙනවා. එතනදී පංචද්වාරික විදියට හරි මනෝද්වාරික විදියට හරි චිත්ත වීතිවල ජවන්සිත විදියට තමයි පහළ වෙන්නේ. ඒ බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට සහ රහතන් වහන්සේලාට පමණයි. මෙතනදී මේ උත්තම ශ්‍රේෂ්ඨ මගපල්ලාභී උතුමෝ සහ ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදු මෑණියන් වහන්සේලා පසේ බුදු පියාණන් වහන්සේලාට සියලුම අකුසල් සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා තියෙන හින්දා අකුසල් සිත් 12 ඇතිවන්නේම නැහැ. ඉදිරියේදී අපි සෝහාන් මාර්ගයට පත් වෙනකොට නැතිවන සිත් ගැන කියනවා. සකදාගාමි අනාගාමි වෙනකොට නැතිවන සිත් ගැන කියනවා. ඒ වගේම පින්වත්නි රහත් උනාට පස්සේ ලෝකෝත්තර භූමිය තුල සියලු කෙලෙසුන් නැසුවාට පස්සේ සියලු සංයෝජන ආසව අනුසේ ඕග යෝග නීවරණාදී ඒ සියලුම කෙලෙස් පද්ධතිය සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කළාට පස්සේ පින්වත්නි අකුසල සිත් 12 ඇති වෙන්නේ නැහැ. මතු භවයක් නැති හින්දා කුසල කර්මයන්ගෙන් ප්‍රයෝජන නැති හින්දා කුසල සිත් 8 ඇතිවන්නේ නැහැ. රහතන් වහන්සේලා සිහිනුවණේ යුක්තව යම් යම් කටයුතු කරනකොට ඥාන සම්පයුත්ත මහා ක්‍රියාසිත ජවන්සිත විදිහට ඇති වෙනවා. පුරුද්දට වගේ යම් යම් කටයුතු කරනකොට ඥාන විප්පයුත්ත මහා ක්‍රියාසිත 4න් එකක් රහතන් වහන්සේලාට ඇති වෙනවා.
එතකොට රහතන් වහන්සේලාට ඥාන සම්පයුත්ත ක්‍රියාසිත හතරක් ඇති වෙනවා. ඥාන විප්පයුත්ත ක්‍රියාසිත හතරක් ලැබෙනවා. එතකොට ඥාන සම්පයුත්ත ක්‍රියාසිත ඇති වෙන්නේ රහතන් වහන්සේලා සිහිනුවණින් යුක්තව යම් යම් කටයුතු කරද්දී. ඥාන විප්පයුත්ත ක්‍රියාසිත ඇති වෙන්නේ පුරුද්දට වගේ පින්වත්නි යම් යම් කටයුතු කරනකොට. බුදු පියාණන් වහන්සේලාට නම් ඥාන විප්පයුත්ත ක්‍රියාසිත හතර ලැබෙන්නේ නැහැ. ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේලා පුරුද්දට වගේ යම් යම් කටයුතු කරන්නේ නැහැ. පුරුද්දට කිව්වහම ඔය ඇත්තන්ට මතක් වෙනවා ඇති එක රහතන් වහන්සේ නමක්. අනිත් රහතන් වහන්සේලාත් එක්ක වැඩම කරද්දී මඩවලක් ළඟදී අනිත් රහතන් වහන්සේලා මඩවැලට බැහැලා වැඩම කරද්දී මේ රහතන් වහන්සේ මඩවලට උඩින් පැනලා වටින්නේ. ඒ සාංශාරික පුරුද්ද. එතකොට ඒ වගේ පුරුද්දට වගේ කියන ඥාන විප්පයුත්ත ක්‍රියාසිත හතර බුදු පියාණන් වහන්සේලාට ලැබෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේලාට ඥාන සම්පයුත්ත ක්‍රියාසිත හතරයි ලැබෙන්නේ. පින්වත්නි මතක තියාගන්න ඕනේ තවත් කරුණක් තමයි. අහේතුක සිත් 18 ඔය ඇතු ඉගෙනගත්ත ක්‍රියාසිතවල සෝමනස්ස සහගත හසිත උපාද හේතුක ක්‍රියාසිත සිනහ පහල කරනකොට රහතන් වහන්සේලාට විතරක් ඇති වෙන්නේ. කාමාවචර සිත් 54න් පින්වත්නි පුද්ගලයන්ට ඇතිවන සිත් මේ විදිහට ඔබට කියලා දෙන්නම්. ඔය ඇතු ඉගෙනගත්ත කාමාවචර සිත් 54 දැන් ඉගෙනගෙන අවසන් වෙනවා. ඊළඟ පාඩමේදී නැවත ඒවා මතක් කරමින් කවුණු විස්තර කරලා දෙනවා. ඒ පුද්ගලයන්ට මේ සිත් ඇතිවන විදිහත් දැනගන්නට ඕනේ. බුදු පියාණන් වහන්සේට මේ කාමාවචර සිත් 54න් මොනවද ඇති වෙන්නේ කියලා. පින්වත්නි බලනකොට අහේතුක සිත් 18න් හසිතූපාදී හැර ඉතිරි සිත් 17මත් මහා විපාක සිත් 8ත් ඥාන සම්පයුත්ත මහා ක්‍රියාසිත 4ත් කියන සිත් 29 බුදු පියාණන් වහන්සේලාට ලැබෙනවා. ඇතැම් ගුරුවරුන් අතීත උගන්වලා තියෙනවා හසිතූපාදයට ඥාන විප්පයුත්ත මහා ක්‍රියාසිත 4ත් ඇති වෙන්න පුළුවන් කියලා. රහතන් වහන්සේලාට අහේතුක සිත් 18 මහා ක්‍රියාසිත 8 මහා විපාක සිත් 8 කියන මේ සිත් හම්බ වෙනවා. අනාගාමී උත්තමයන් වහන්සේලාට ditthිගත සම්පයුත්ත සිත් 4ත් දෝමනස සිත් 2ත් විචිකිච්ඡා සිතත් කියන සිත් 7 හැර ඉතිරි අකුසල් සිත් 5ත් ඒ වගේම හසිතූපාදේ හැර අහේතුක සිත් 17ත් මහා කුසල් සිත් 8ත් මහා විපාක සිත් 8ත් කියන සිත් ටික ලැබෙනවා. සෝහංසා සක්කදාගාමී පුද්ගලයින්ට ditthිගත සම්පයුත්ත සිත් 4ත් විචිකිච්ඡා සිතත් හැර ඉතිරි අකුසල් සිත් 7ත් හසිතූපාද සිත නැතිව ඉතිරි අහේතුක සිත් 17ත් මහා කුසල් සිත් 8ත් මහා විපාක සිත් 8ත් කියන සිත් ටික ලැබෙනවා. පෘථග්ජනයන්ට පින්වත්නි අකුසල් සිත් 12ත් හසිතූපාදී හැර ඉතිරි අහේතුක සිත් 17ත් මහා කුසල් සිත් 8ත් මහා විපාක සිත් 8ත් කියන සිත් තමයි ලැබෙන්නේ. මේ විදිහට පින්වන්ත ඔය ඇත්තෝ පින්වත්නි කාමාවචර සිත් 54 ඉගෙනගෙන අවසන් වුණා.
ඊළඟ පාඩමේදී විස්තර කරලා රූපාවචර සිත් වලට අපි යොමු වෙනවා. මේ කියලා දුන්නු ටික හොඳට කටපාඩම් කරලා දැනීගෙන ගන්න. දැන් නම් ওই සත්පුරුෂයින්ට ඉතා හොඳ වැටහීමක් ඇති වෙනව ඇති. දැන් නම් සිත්වල ස්වභාවය හොඳටම තේරෙන්න පටන් ගන්නවත් ඇති. පින්වත්නි, ඔය ඇත්තන්ට ඉදිරියේ අපි දැන් මේකන ගන්න කවුරු නම් කිසිම අපහසුතාවයක් ඇති වෙන්නේ මේ කරුණ ටික දැනගෙන ගත්තා කියලා කියන්නේ. එතනදී ඔය ඇත්තන්ට අපි අවධානය යොමු කරන ප්‍රශ්න කීපයක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ කාමසෝපන සිත් කීයක් තියෙනවද? ඒ පිළිබඳව මූලික හැඳින්වීමක් කරන්න. දෙවන ප්‍රශ්නේ කුසාසිතත් සෝමනස්ස වීමට හේතු මොනවාද? තුන්වෙනි ප්‍රශ්නේ කුසාසිතක් ඥාන සම්පයුක්ත වෙන්න හේතු මොනවාද? හතරවෙනි ප්‍රශ්නේ ති හේතුක උප්පත්තියත් දි හේතුක උප්පත්තියත් විස්තර කරන්න. පස්වෙනි ප්‍රශ්නේ අහේතුක සුගතිය උපදින හැටි පැහැදිලි කරන්න. හයවන ප්‍රශ්නේ ඔය ඇත්තෝ මිත්‍යෙක් ඉගෙනගත් සිත් 54 කටපාඩමින් කියන්න. සත්පුරුෂ පින්වත්නි, මීළඟ පාඩමේදී ඉතිරි කවුණු විස්තර කරන ලබනවා. ඔය හැමදිනම චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් කෙලෙසුන් නැසන ගමනට ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරගන්නට අභිධර්මයේ දැනීගෙනගෙන කටයුතු කරගන්න. ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා.